නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස පිංහතුනි අද අපි මේ ධර්මානු ශාසනාවදි විශේෂෙන් ඔබට කල්ප විග්‍රහයක් ගැන මේ කල්පය ගැන ඔබ තේරුම් ගත යුතු ආකාරය ගැන විස්තර කරලා දෙනවා. ඒ වගේම අපිට මේ කල්පය කියන්නේ මොකක්ද, ආයුෂ් කල්පය කියන්නේ මොකක්ද, අන්තක් කල්ප කියන්නේ මොනවද, මහා කල්පයකට අන්තක් කල්ප කීයක් තියෙනවාද, ඒ වගේ මේ විශ්වය විනාස වෙන්නේ, ලෝක විනාසයක් සිද්ධ වෙන්නේ කොයි ආකාරයටද, මේ ලෝක ධාතුවක් හටගන්නේ කොයි ආකාරයටද, ඒ වගේ විශේෂෙන් මෙවැනි යුගයක ජීවත්වෙන අපි දන්න අද ලෝක එන්න විපත් වැඩිවෙන යුගයක්. නොසිතන විදිහට ස්වභාවික විපත්, වසංගත රෝග විපත් වේගෙන් ලෝක පැතිරීගෙන යන කාලයක්. එවැනි යුගයේ අපේ පෙරපින් මතු කරගන්නේ කොහොමද? අපේ ජීවිතවල අපි සසර කරපු පින් තියෙනවා. ජීවිතයේ බේ ජීවිතය කරපු පින් තියෙනවා යටපත් වෙච්චේවා. ඒ පිනේ විපාක මතු කරගෙන කුසල් බලවත් කරගන්නේ කොහොමද? අද අපි මේ ධර්මානු ශාසනාව තුළ ඉතාම වැදගත් මේ කාරණා කීපේ සාකච්ඡා කරන. පිංහතුනි, ඔබත් මමත් අපි කවුරුත් ජීවත්වෙන්නේ බොහොම භයානක සංසාර ගමනක. බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ අනමතග්ග කියන සංයුක්තය තුළ දේශනා කරා අනමතග්ගෝ භික්කවේ සංසාරෝ. මහනෙන මේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නැපඥා ඇති පටන්ගත්ත කෙලවරක්කත් හොයන්න බැරිතරක් දීර්ඝ සංසාර ගමන. මේ සත්වයාගේ සංසාර ගමනේ පටන්ගත්ත කෙලවරක් බුදු කෙනෙකුට බුදුවැසින්වත් දකින්න බැරිතරන් දීර්ඝ කෙලවරක් නොපෙනෙන සංසාර ගමන. දැන් අපි ගත්තොතුන් අපි ඉස්සරලා කල්පය ගැන තේරුම් ගන්න කලින් මේ උපමා කීප තේරුම් ගමු. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, සාමේනී භාග්‍යතුන් වහන්ස ඔය කල්පය කියනෝ කල්පය කියන්නේ කොච්චරද? දැන් අපි මේ කතා කරන්නේ මහා කල්පයක් ගැන. බුදුරජාණන් වහන්සේ වදාලා අවුරුදුවලින් 100යි 1000යි ලක්ෂයයි කියලා බින්දු ගානකින්නම් කල්පය බින්දු ගානකින් ඉලක්කමෙන් කියන්න බෑකි. ඒ තරන් දීර්ගයි. දැන් ඔබට හිතෙන්ට පුළුවන් ඉතින් ඉලක්කමෙන් කියන්න බැරින. මොකද අපි දන්නවා අපි සමහර දේවල් ඉලක්කමෙන් කියන්නේ අවුරුදු වලින් ගත්තත් අවුරුදු 100 1000 ලක්ෂේ අපිට තේරෙනවා ඉලක්කමෙන් කියපුවාම. හැබැයි සමහර ඒවා තියෙනවා අපිට ඉලක්කමෙන් කිව්වත් බින්දු ගාන වැඩි වෙන්න අපේ නිකන් ඔළුවත් විපිරිසර වෙනවා. හිතා ගන්නවත් බැරි ඒවා තියෙනවා. දැන් ඔබ නිකන් හිතන්න මෙහෙම කිව්වොත් 1.250ක් විතර හිතා ගන්නවත් බෑනේ. ඔබට ඉලක්කම කියා ගන්නවත් බෑ, හිතන්නවත් බෑ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා කල්පය කියන්නේ මෙච්චරක් කියලා බින්දු ගානෙන් කියන්න බැරි තරම් දීර්ඝ කාලයක් කියලා. එතකොට මේ කෙනා මේ බමුණා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නය අහපු කෙනා අහනවා, ස්වාමීනි එහෙමනම් ඔය කල්පේ තේරුම් ගන්න මට උපමාවක් කියන්න. අන්න බුදුරජාණන් වහන්සේක උපමාවක් කියනවා, යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස විශාල අබ කන්දක් හිතන්න කියව. ඔබ හිතන්න අබෑට දන්නවා නිතාම පුංචි අබෑටේ. එතකොට මේ අබෑට ගොඩගහල අබ කන්දක් තියෙනවා. අබ කන්දක් කියන්න මේ පුංචි කන්දක් නෙමේ. යොදුනක් යැන සැතපුම් 16ක් දිග සැතපුම් 16ක් පලලට ඒ තරම් උස තියෙන අබ කන්දක් තියෙනවා. එදකොට මේ කන්ද දැන් ඔබට සැතපුම් ගානෙන් මැනේ නැතිවුණට නික හිතෙන් හිතන්න අපි දන්න කන්දක් සිරීපාද කන්ද වගේ අබ ගොඩක් තියෙන අබ කන්ද. අවුරුදු 100කට එකා බෑටයක් අයින් කරනවා. ඔන්න උපමාව. අවුරුදු 100ක් ගත වෙච්ච තැන එකා බෑටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100ක් ගත වෙච්ච තැන තව එකා බෑටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100ක් ගත වෙච්ච තැන තව එකා බෑටයක් අයින් කරන. ඔය විදිහට යම් කාලයක් එනවද අර විශාල අබකන්ද අවසන් වෙන.
අවුරුදු 100කට එකා බෑටේ බැගින් ඉවත් කරලා යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් තරං උස අබකන්ද අවසන් වෙන දවසක් එනවද. මහා කල්පයක් කියන්නේ ඒ තරන් දීර්ඝ කාලයක් කියලා බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කළ. දැන් ඔන්න ඔය උපමාවෙන් අපිට ටිකක් තේරෙනවා. තවත් තියෙනවා අනමතග්ග සංයුක්තේ කල්පය ගැන තවත් වෙන විදිහ විග්‍රහය. එතනදීත් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස කල්පය කියනවා කල්පය කියන්නේ කොච්චරත්ද. බුදුරජාණන් වහන්සේ එතනදිත් අර පිළිතුරම දෙනවා අවුරුදුවලින් නම් බින්දු ගානෙන් 100යි 1000යි ලක්ෂයයි කියලා ඉලක්කමින් කියන්න බැරි තරන් දීර්ඝයි. අනේ ස්වාමීනී එහෙනම් උපමාවක් කියන්න. අන්න බුදුරජාණන් වහන්සේ වෙනත් උපමාවක් කියනවා. යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් උස විශාල ගල් පර්වතයක් තියෙන. තනි ගලක්. මේ ගල කුහර නැති සිදුරු නැති බොල්වෙච්ච නැති තනි ගලක්. අවුරුදු 100කට එක වතාවක් සිනිදු සලුවක් යන්තන් උඩින් පිහදාගෙන ඇතිල්ලීගෙන යන. ඒ කාලෙ තිබුණ කසී සලුවක්. ඉතාම සිනිදු සලුවක්. අපිනි අහිතම යන්තන් උඩින් පිහදාගෙන යන අර ගල උඩි. කසී සලුවකින්. අවුරුදු 100කට එක වතාවයි. ආයමත් අවුරුදු 100ක් ගෙවිච්ච තැන තවත් එක වතාවක් කසී සලුවක යන්තන් උඩින් පිහදාන. තවත් අවුරුදු 100කට පස්සේ ආයත් උඩින් පිහදාන. යම් දවසක් එනවද මේ පිස දැමීම නිසා අවුරුදු 100කට එක වතාවක් පිස දැමීම නිසා මේ විශාල ගල් පර්වතය ගෙවිලා අවසන්ම වෙලා යන දවසක් එයිද. කල්පය කියන්නේ ඒ තරම් කාලයක් මහා කල්ප එකක් ගැන ඔය කියන්න. ඒ වගේ හිතාගන්න කියව. දැන් ඔබට තවත් තේරෙනවා ඔබේ ගෙදර ඇති මිරිස් ගලක් ඔබේ පරණ මහගෙවල් ගැන හිතන් පරම්පරා දෙක තුනක් ඔබේ ආච්චිල සියලගේ කාලේ ඉඳං ගෙදර තිබ මිරිස් ගල ගැන හිතන්. ඔය මිරිස් ගල කාලයක් යනකොට ලූුණු තලනවා මිරිස් සබරනවා සම්බෝල හදනවා නොඒක් විදිහට ඔයි මිරිස් ගලේ කාලයක් යනකොට අවුරුදු ගානක් යනකොට මැදින් චුට්ටක් වල වගේ හැරෙනවා. එතකොට හිතන්න කී වතාවක් දවසකට කොච්චර නල් ලූුණු තලනවා මිරිස් සබරනවා කොච්චරනං ගල ගෙවෙන කාරණාවද. එතකොට මෙතන කිය දැ බලන්න එතකොට ගලක් ගෙවෙන ආකාරය උපට තේරෙනවා. කොච්චර කාලයක් යනවද යන්තම් වල වගේ ගලක හැරෙන්න. මේ උපමාව බුදු හාන්දුරුව පෙන්නුවේ අවුරුදු 100කට එක වතාවක් යම්තන් සිනිදු සලුවකින් උඩින් පිහදානවා විතරයි. ඒ පිස දැමීම නිසා යම් පුංචි ප්‍රමාණයක් මේ ගලේ ගෙවෙනවද. මේ ගල පුංචි ගලක් නෙමේ යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් උස කැන සැතපුම් 16ක් දිග පලල උස ඇති විශාල ගල් පර්වතයක් ගෙවිලා අවසන් වෙනවද මහා කල්ප එකක් කියන්නේ ඒ වගේ කිය. ඔය කියන්නේ එක කල්පයක උපමාව. දැන් ඔන්න ඔබට අපි කල්පයක උපමා දෙකක් කියල දුන්න. අර අබෑට උපමාවයි ගල් පර්වතයක් ගෙවෙන උපමාවයි. තැන් ඔය උපමා දෙකෙන්ම තේරුම් ගන්න ඕන මහා කල්ප එකක් කියන්නේ මෙන්න මේ වගේ දීර්ඝ කාලයක්. ඊළඟට ඔබ මතක තියාගන්න අපි කතා කරනවා සාරා සංකේය කල්ප ලක්සේ. අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලේ විවරණ ගත්ත තැනයිදං සම්මා සම්බුද්ධත්වයට පත්වෙන තැන දක්වාම සාරා සංකේය කල්ප ලක්ෂයක් දසපාරමී සම්පූර්ණ කරගෙනාව කියලා. දැන් හිතන්න අර කිව එක මහා කල්පයක්. එවැනි මහා කල්ප අර්ගල් පර්වතයක් ගෙවෙන කාලේ අබෑට උපමාව ඔය උපමාවෙන් කීවේ එක මහා කල්පයක කාලේ. එතකොට එවැනි මහා කල්ප අසංකේය 4ක් තවත් කල්ප ලක්ෂයක් සාරා සංකේය කල්ප ලක්ෂය. අසංකේය කියලා කියන්නේ 1.140. එතකොට එවැනි 1.140 4 ගුණයකුත් තවත් කල්ප ලක්ෂයක් තමයි සාරා සංකේය කල්ප ලක්ෂය. දැන් ඔබට මේ ටික යන්තන් හරි තේරුණානම් ඔබට තේරෙනවා අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වය පිණිස දීපංකර පාදමූලේ ඉදං
දස පාරමී සම්පූර්ණ කරගෙන ආපු කාලෙ කොච්චර දීර්ඝ කාලයක්ද. ඔය සාරා සංකේය කල්ප ලක්ෂය තුළම මේ ලෝකයේ මේ විශ්වයේ පහළ වනේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. සූවිසි විවරණ ලැබවා කෙලො බහලතියෙන. එහෙමනම් මහා කල්ප එකක් කියන්නේ කොච්චර අවුරුදුවලින් හිතන්නවත් බැරි කාලයක්. එතකොට එවැනි කාල අසංකේය හතරකුත් තවත් කල්ප ලක්ෂයක් සාරා සංකේය කල්ප ලක්ෂයක් දස පාරමී සම්පූර්ණ කරලා අපේ බෝසතාණන් වහන්සේ මේ මහා බද්්‍ර කල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත්වේ. එනිසා පිංහතුනි සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා කියන්නේ හිතන්නවත් බැරි පුදුමාකාර සසර කැපකිරීම් කරගෙන යන මහා පුදුම ගමනක පුදුම කැපකිරීම්වල ප්‍රතිඵලය. බුද්ධෝ හවේ කප්ප සතයෙහි දුල්ලබෝ. බුද්ධ කියන වචනය කල්ප 100 ගණනකින් මේ ලෝකෙ අහන්නත් දුර්ලබයි කියෙන්. එනිසා මතකතියාගන්න අපිට අද බුදු කෙනෙක්ගේ බුද්ධ වචනයක් ඇහෙනවා. ඒ බුද්ධ කියන වචන නිතර ඇහෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදිනවා. අපි අද මලක් හරි පූජ කරනවා. බුදුගුණයක් සිහි කරනවා. බුදුගුණ ගැන සිහිකරමින් භාවනා කරනවා. ඒ බණහල හිත පහදවනු. මේ ලෝකයේ සාරා සංකේය කල්ප ලක්ෂයකටම පහළ වනේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණ. බුද්ධ ශූර්ණය කාල කල්ප 100,000 ගණන් අසංකේය බැගින් අවස්ථා 4ක් විටින් විට බුද්ධ ශූර්ණයව තිබිලා තියෙන. ඒ නිසා මේ ලෝකෙ බුදු කෙනෙක්ගේ බණපදයක් බුද්ධ කියන වචනවත් අහන්න නැති කාල කල්ප 100,000 ගණන් ගෙවිලා යනවා. මතකතියාගන්න ඔය දීර්ඝ කාලය තුළ අපිට මෙච්චර කාලයක් කියලා හිතුවට ඔබත් මමත් මේ බණහන සියලු දෙනාමත් මේ සංසාර ගමනේ ඔය කාලෙ කොහේ හරි ඉපදීපදියාව. කෙලවරක් නොපෙනෙන සංසාර ගමන ආපු පිරිසක් ඔබත් මමත්. අපි ඕන තරන් නිරේවල්වල දුක්විඳවිඳ ඉන්න ඇති කල්ප ගන. තිරිසං අපායවල්වල වැටිලා කොච්චර දුක්විඳල ඇත සසරේ. ප්‍රේත අපායවල්වල කොච්චරනන් සසරි දුක්විඳල ඇද. අසුරාපායවල්වල කොච්චර දුක්විඳල ඇද. හිඟන්න වෙලා සමහර වෙලාවට අතපයි විකෘති වෙලා ඉපදිලා මානසික රෝගීන් හැටියට ඉපදිලා ගුටි කාල පිහි ඇනුම් කාල මැරිච්ච වාර මේ දීර්ඝ සංසාර ගමනේ අනමතග්ග සංයුක්ත බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා මහනෙන මේ සතර මහා සාගරයේ ජලය ඔබ දන්නවා මහමුහෝද මහා සාගරයේ කොච්චර ජලයක් තියෙනවද. මේ ලෝකෙ ප්‍රමාණය ගත්තහම සාමාන්‍යයෙන් ගොඩබිමට වඩා වැඩිපුරම තියෙන්නේ මහා සාගරයේ වැහිලා මුහුදෙන් වැහිලතිය. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නවා එක පුද්ගලයෙක් මේ දීර්ඝ සංසාර ගමනේ ඉපදීපදීන සසර ගමනේ තමන්ගේ අම්මගේ බීලා තියෙන මව්කිරි ටික මේ සතර මහා සාගරී ජලයට වඩා වැඩී කියල හිතන්න කියව. මාතුත් තඥ කෙන සූත්‍ර බුදු හාදුර පෙන්නෝ. තමන්ගේ අම්ම නිසා හැඩුව කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩී කියව සංසාර ගමන. තමන්ගේ පියානි සනේ මගේ පියා නැති වුණා කියලා හැඩුව කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. මේ ඔබත් මමත් ගෙවාගෙනාපු සංසාර ගමනි ස්වභාවේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා එළුව වෙලා ඉපදී චාත්ම භාවල බෙලි කැපුම් කාල ගලාගෙන ගියල්ලේ මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. ඌර වෙලා හරක් වෙලා ඉපදිලා බෙලි කැපුම් කාපු වාරවල ගලාගෙන ගියල්ලේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. එවැනි භයානක සංසාර ගමනක ඉපදමින් මැරිමින් ඔබත් මමත් අපි කවුරුත් මේ ආපු ගමන තාම ඉන්නවා. යන්තම් පෙර පිනකින් දැම් මනුස්සලෝකෙට ඇවිල්ලා ඉන්නවා. හැබැයි අපි කවුරුවත් දන්නේ නෑ ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් තව කල්ප කීයක්
කොච්චර කාලයක් සංසාරි දුක්විඳවිද අපායවල්වල වැටි වැටි තවාපිට යන්න තියෙනවාද. එනිසා පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මේ සසර ගමනේ භයානකකම දන්න කෙනෙක් හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සියන වගේ ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මය අවබෝධ කරන්න මහන්සිගන්න පුළුවන් තරම් පින් කරන්න මහන්සිගන්න පිංහතුනි මේ අපාය බය ඔබට දැනෙනවන මේ සසර ගමනේ භයානකකම ඔබට තේරෙනවන ඔබ අප්‍රමාදීව උත්සාහගන්න සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල්වලින් වලකින්න උත්සාහ කරන්න කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් කුසල් වඩන්න පින් කරන්න උත්සාහ කරන්න කරපු පින් නිතර නිතර බලවත් කරන්න උත්සාහගන්න සචිත්ත පරියෝදපන ඔබේ හිත දමනය කරගන්න ධර්මය තුළ දමනය කරගන්න උත්සාහ කරන්න භාවනාවකේදේ සමත විදර්ශනා වඩන්න භාවනා කරන්න ඒ තම් බුද්ධානු ශාසන මේක තමයි බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා විටිං විට කලාතුරකින් පහළ වෙන මේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවේ හරය ඒ තමයි බුදුරු පෙන්නන මාර්ගය ඒ නිසා ඔන්න ඔය කාරණී තේරුම් අරගෙන අපි දැන්ෙමු එක කල්පයක් ගැන එක මහා කල්ප එකක ප්‍රමාණි ගැන තේරුම් ගව එක කල්පයක් දැන් ඔබට මතක් කෙන්න ඕන අපි මේ දේශනාව මුලදිම සිහිපත් කරා අර අබෑට උපමාව යුදුනක් දික යොදුනක් පලල යොදුනක් කුස විශාල අබ කන්දා අවුරුදු 100කට පුංචි එකා බෑටේ බැගින් ඉවත් කරලා යම් දවසක් එනවද මේ විශාල අබකන්ද අවසන් වෙන මහා කල්ප එකක් ඒ වගේ කාලයක් කියලා කිව් තවත් උපමාවක් කිව ගල් පරෝතයක උපමාව එතකොට ඔය තමයි මහා කල්ප එකක් එවැනි මහා කල්ප එකකට අන්තක් කල්ප 64 ඒවා හතරක් තියෙන ඔන්න දැන් ඔබ තේරුම් ගන්නට ඕන මහා කල්ප එකක් කියලා කියන්නේ අන්තක් කල්ප 64 ඒවා හතරක් තියෙන අන්තක් කල්පයක් දැන් අපි යමු අර 64 ඒවා හතර ගුණයක් තියෙනවා එතනින් එක 64ක් ගැන හිතමු මේ 64 ඒවා හතර ගුණේ එන්නේ මේ විදිහට මහා කල්පයකට පළවෙනි අන්තක් කල්ප 64 ඒ අන්තක් කල්ප 64 මේ ලෝකෙ ඉන්න සත්වයන් දිවිය ලෝක බ්‍රහ්ම ලෝක නිරය තිරිසන් ලෝක ප්‍රේතලෝක අසුරාපාය මනුස්සලෝක ඔය විදිහට තල 31ක් තියෙන හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ සත්වයන් උපදින තල 31ක් ගැන බුදු හාමුදුරුවෝ පෙන්නු මනුස්ස ලෝක එකයි සතරාපායක් දිවිය ලෝක 6ක් රූපාවචර බ්‍රහ්මලෝක 16ක් අරූපී බ්‍රහ්මතල 4ක් ඇතුළත් එතකොට සත්වයන් මේ ලෝකවල ඉපදෙමින් මැරමින් මනුස්්‍යයන්ගේ ආවිශ කාලෙකට වැඩිවෙන අසංකේට කාලෙකට අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙන ඔය විදිහ අන්තක් කල්ප 64ක් යනවා පළවෙනි අන්තක් කල්ප 64 ඒ පළවෙනි අන්තක් කල්ප 64න් පස්සේ මේ තල 31කින් යුක්ත මේ ලෝක ධාතුවම විනාශ වෙන්න පටන් ගන්නවා ගිනිගෙන විනාශ වෙන්න පටන් ගන්න ඒ විනාශ වෙමින් පවතිනවත් තව අන්තක් කල්ප 64ක් ඒ කියන්නට දෙවනි අන්තක් කල්ප 64ම විනාශ වෙමින් පවතිනවා ලෝක ධාතුව ඒ විනාශ වෙන හැටි ඔබ අහලා ඇති සත්ත සූරියොද්ගමන කියන සූත්‍ර දේශනාව දැන් ඔන්න ඔබට බණ අහපු කෙනෙකුට නම් මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරා කාලයක් යනකොට මේ තියෙන සූර්යාට අමතරව තවත් සූර්යාවගේ ආලෝකය පෘථිවියට වැටෙන එතකොට මේ තියෙන උණුසුම දෙගුණ වෙනවා ගංගා ඇල තුළ හිඳීගෙන යනවා විශාල රස්නයක් හටගන්න ඊළඟට තවත් බොහෝ කාලයක් යනකොට තවත් සූර්යාවගේ ආලෝකය මේ පෘථිවියට වැටෙනවා ඔය විදිහට සූර්යාව 7ක් පායනවා එතකොට මේ 7ක් පායන්න තර අන්තක් කල්ප 64ක් යන දෙවනි අන්තක් කල්ප 64 ඒ 64 තුළ තමයි සූර්යා 7ක්ගේ ආලෝකෙ වැටිලා
මේ මනුස්ස ලෝක විතරක් නෙමෙයි අර තල 36කින් යුක්ත මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාස වෙලා අලු දූවිලි බවට පත්වෙලා යන. හැබැයි මතක තියාගන්න මේ සත්වයන්ට මොකද වෙන්න කියලා ඔබට හිතේ. එහෙනම් අර හිටපු මනුස්සයන්ට අපායවල් වල හිටපුයි දිවිය ලෝකවල හිටපුයි අකනිටා බඹලව දක්වා මේ සියලු සත්වයන් ලෝක ධාතුවම ගිනිගෙන විනාස වනත් ඒ අය ආබස්සර නමින් අහසි පාවිපාවින්න සත්ව කොටසක් බවට පත්වෙනවා කියලා තියෙන. සත්වයන්ගේ අවසානයක් වෙන්නේ. ඒ අය අහසේ පාවිපාවි ඉන්නවා ආබස්වර නමින් ආලෝක විහිදෙන අහසේ පාවිපාවින්න සත්ව කොටසක් බවට පත්වෙන. ඒ දෙවනි අන්තක් කල්ප 64. ඊළඟට තුන්වෙනි අන්තක් කල්ප 64ම විනාස වෙලා පවතින. අර විනාස වෙමින් පැවතුනා ඊට පස්ස විනාස වෙලා පවතිනවා තුන්වෙනි අන්තක් කල්ප 64. හතරවෙනි අන්තක් කල්ප 64 කියන්නේ අර විනාස වෙලා අලු දූවිලි වෙලා විනාස වෙලා තිබිච්ච මේ විශ්වයේ ලෝක ධාතු ආයමත් ටික සකස් වෙන්න පටන්ගන්න. ඒ සකස් වෙන්න සම්පූර්ණයෙන් ආයමත් මේ ප්‍රමාණයට මනුස්සලෝක දිවියලෝක බ්‍රහ්මලෝක අපායවල් මේ විදිහට ආයමත් හැදිලා ඉවර වෙන්න අන්තක් කල්ප 64ක් යන. ඒ හැදෙන හැටි තමයි දීගනිකාය අග්ගඥ කියන සූට්‍ර දේශනා විස්තරවෙන්. දැන් ඔන්න ඔබ බණහපු කෙනෙක් නම් ඔබට මේ කාරණා කියනකොට මතක් එන්න ඕනේ අග්ගඥ සූත්‍රය. අග්ගඥ සූත්‍රය තමයි තියෙන්නේ ඉස්සරලාම පෘථුවියක් ආයමත් හැදෙනකොට මේ මහපොළොව නිකං කිරිවල යොදේ වගේ කෙන පෘථුවි පෘෂ්ටේ. ඉස්සරලාම නිකං අර කිරිවල යොදේ වගේ පෘථුවියක් හැදෙන්ට පටන්ගන්න. ඊට පස්සේ ටික මේක ගන වෙනවා. අර ආබස්සර නමින් අහසේ පාවිපාවින්න මේ සත්වයන් ටිකක් පොළොවට ලංවෙලා අර කිරිවල යොදේ වගේ සුවද හමන මේ පෘථුවි පෘෂ්ටේ ආග්‍රහණය කරනවා සුවඳ ආග්‍රහණය කරන. ඊට පස්සේ කාලයක් යනකොට ඒ අය තවත් ලංවෙලා ඒ පෘථුවි පෘෂ්ටය දිවගාල බලන්න පුරුදු වෙනවා. ඒ ආහාර කරගන්න ආය කාලයක් යනකොට. ඉස්සල්ලාම පෘථුවිය හැදෙන් ඒ වගේ කිරිවල යොදේ වගේ කෙන රස පොළොවක් තියෙන. ඊළඟට මේ ආබස්සර නමින් අහසේ පාවිපාවින්න පිරිසාර පොළොව රස පොළොව ආහාර කරගන්න. එතකොට ඒයාගේ ශරීර කාලයක් යනකොට ගොරෝසු වෙලා වෙනද වගේ අහසින් යන්න බැරිවෙන. අහසේ පාවිපාවින්න පිරිස පොළොව මට්ටමට. ඊට පස්සේ පොළොවේ හටගන්න කාලයක් යනෝ මේ දවසෙන් දෙකින් වෙන දේවල්න මේ අර මහා අන්තක් කල්ප 64ක කාලයක් තුළ සිද්ධ වෙන දේවල් පොළොවෙන් ඉස්සල්ලාම මුලදි රස පොළොව ආහාර කරගන්න. ඊට පස්ස පොළොවෙන් හටගන්න ඇල්වී කියලා වී වර්ග පොළොවෙන් හටගන්න හතු විශේෂයක් එකටිකැන භූමි පපඩං කියලා හතු විශේෂයක්. එතකොට මේ වගේ විස්තර දිග දේශනාවක් තියෙන. ඒ දේශනාව තියෙන දීගනිකාය අග්ගඥ සූට්‍ර. එතකොට ඔන්න අන්තක් කල්ප 64 හතර සම්පූර්ණ වෙන්න ඔය විදිහට. පළවෙනි අන්තක් කල්ප 64 තමයි මේ සත්වයන් මේ විදිහට ඉපදමින් මැරමින් මේ තල 36කින් යුක්ත ලෝක ධාතුව තුළ ආවිෂ කාලෙකට වැඩි වෙනවා අඩු වෙනවා ඔහොම අඩුවවී වැඩිවෙවී අන්තක් කල්ප 64ක් පුරාවට යන. ඒ අන්තක් කල්ප 64න් පස්සේ ලෝක ධාතුවම විනාශවමින් පවතින අන්තක් කල්ප 64. ඒ දෙවනි 64. තුන්වෙනි අන්තක් කල්ප 64 විනාශ වෙලා පවතින. හතරවෙනි අන්තක් කල්ප 64 විනාස වෙච්චදේ ආයමත් පෙරවිදිහට සකස් වෙමින් පවතින්. ඔන්න ඔය අන්තක් කල්ප 64 ඒවා හතරක ප්‍රමාණය තමයි මහා කල්ප එකක් කියලා කිය. ඔන්න මහා කල්ප එකක් අපි අන්තක් කල්ප 64 ඒවා හතරකට බෙදලා විස්තර කරලා තේරුම් ගත්තා. මහා කල්ප එකක්. ඒ මහා කල්ප එකක් කියනකොට දැන් මතක්කෙන්න ඕනේ අර උපමාව. අරාබෑට උපමාව විශාල ගල් පර්වතයක් අවුරුදු 100කට වතාවක් සලුවකින් පිහදාලා ගෙවිල අවසන් වෙන උපමාව. දැන් අපි යමු අර පළවෙනි අන්තක් කල්ප 64 කොහොමද විස්තර වෙන්නේ කියලා තේරුම් ගන්න. අර 64 ඒවා හතරෙන් පළවෙනි 64. එතන අන්තක් කල්ප 64. අන්තක් කල්ප එකක් කියන්නේ කීයක්ද කියලා බලමු දැන්. අන්තක් කල්ප එකක් කියලා කියන්නේ
මේ මනුස්ස ලෝකෙ ජීවත්වෙන මිනිස්සුන්ගේ ආයුෂ පිංහතුනේ මේ කාරණ ඔබ නුවනින් විශ්වය ගැන තේරුම් අරගෙන මේ සංසාර බය ඇති කරගන්න. නමුත් මේ ගොඩක් දේවල් ඔබට අපට ගෝචර වෙන්න මේක බුදු කෙනෙක්ගේ විශ්යක්. මේ ලෝක විශ්‍ය අචින්තයයි. ඒ අපි මුලින්ම තේරුම් ගන්නට ඕන. අපි මේ කතා කරන දේවල් බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බුදුනුවනින් ලෝකෙ දිහා බලල දේශනා කරපු දේවා. එතකොට අපි ඒවා අහලා මේ විශ්වයේ ස්වභාවය ගැන ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ලෝක විදූ ගුණේ ගැන හිත පහදවන්නට ඕන. මේ ස්වභාවය සියල්ල බුදු කෙනෙක් බුදුනුවනින් අවබෝධ කරගත්තා නේද කියලා හිත පහදවාගන්නට ඕන. එතනින් එහා අපිට තර්ක විතර්ක කරලා ඒක කොහොමද ඕක කොහොමද අපිට දකින්න බෑ. අපේ නුවන පුංචි අපිට විශ්වය ගැන දකින නුවනක් අපිට නෑ. අපිට පේන්නේ අපි මේ ජීවත් වෙලා ඉන්න සුළු කාලයක් තුළ මේ අවුරුදු කීපයක් තුළ සංඛ්‍යාලයකන ටිකක් විතරයි අපිට තියෙන්. දැම් බලමු අන්තක් කල්පයක් කියන්නේ අර අන්තක් කල්ප 64ෙන් එක අන්තක් කල්පයක්. අන්තක් කල්පයක් කියලා කියන්නේ මනුස්්‍යයන්ගේ ආවිෂ අවුරුදු 10 ඉදන් ටික වැඩිවෙවී යන කාල තියෙනවා. මිනිස්සු කාලෙකට මේ ලෝකෙ ගුණධර්මවලින් වැඩිවෙවී යනකොට ආවිෂ වැඩි වෙනවා. මිනිස්සුන්ගේ ආවිෂ වැඩි වෙලා පරම්පරාවට ටික හිමීට වැඩිවේගෙන යන්න. එහෙම වැඩි වෙලා කාලයක් එනවා අවුරුදු දහස් ගණන් ආවිෂ වැඩි වෙලා අවුරුදු ලක්ෂ ගණනින් ආවිෂ වැඩි වෙලා අවුරුදු අසංකයට ආවිෂ වැඩෙන කාලයක් කෙන. අද අපිට හිතන්නවත් බෑ. මනුස්ස ලෝක ආවිෂ අවුරුදු අසංකයේ යයි කෙනට හිතන්නවත් බෑ. කැන දිවිය ලෝකවල දිව්‍ය ආවිෂත් ඉක්මවා යන මනුස්ස ලෝක ආවිෂ කාලෙකට. එහෙම අසංකයට ආවිෂ වැඩි වෙලා ඒ වැඩිවෙච් ආවිශායමත් එතන ඉදං අඩුවේගෙන නැවිල්ලා මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 10ට අඩුවෙන දවසක්කේ. අන්නේ ආවිශ අවුරුදු 10ට අඩුවෙනකොට අර ආවිශ අඩුවෙන්නේ කෙලෙස් වැඩවීමත් එක්. ඊට පස්ස මිනිස්සු ටික රාග දේශ මෝහාදී අකුසල් බලවත්වෙන. ක්ලේෂ ධර්මයන් වැඩි වෙනවා. මිනිස්සු පවකංවලට අකුසල්වලට පෙළඹෙනකොට පරම්පරාවට ආවිශ අඩුවේනවා. ඒම ආවිශ අඩුවෙලා අවුරුදු 10ට ආවිශ අඩුවෙනකොට එක අන්තක් කල්පයක් ඉවරයි. ඔන්න එහෙනම් එක අන්තක් කල්පයක් යන මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 10 අවුරුදු අසංකේයට වැඩි වෙලා ඒ අසංකයේ ඉදං අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙච්ච තැන එක අන්තක් කල්පයක් ඉවර වෙනවා. ඒ අන්තක් කල්ප ඉවර වෙනකොට මතකතියාගන්න හැම අන්තක් කල්පයක්ම අවසානයේ අන්තක් කල්ප විනාසයක් සිද්ධ වෙන. එක ලෝක විනාසයක් නෙමේ මතකතියාග මේ ලෝකෙම විනාස වෙන දෙයක් නෙමේ අන්තක් කල්ප විනාසයක්. අන්තක් කල්ප විනාසයක් සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම කීපයක් බුදු හාමුදුරු පෙන්න. සමහර අන්තක් කල්ප ගින්නෙන් විනාස වෙන ලෝකෙ ගින්නෙන් විනාස වෙලා ඉතාම සුළු පිරිසක් විතරක් බේරෙනවා විශාල පිරිසක් ගින්නෙන් විනාස වෙලා යන. සමහර අන්තක් කල්ප ජලයෙන් විනාස වෙනවා. ඉතාම සුළු පිරිසකගේ ජීවිත බේරෙනවා ජලයෙන් විනාස වෙන. සමහර අන්තක් කල්ප සුළඟෙන් විනාස වෙන. සමහර අන්තක් කල්ප අවියාවිදවලින් එකිනෙකා මරාගෙන ලෝකෙ ලේවිලක් වෙලා විනාස වෙන. දැම් මේ අපි මේ ඉන්න අන්තක් කල්පයට කියන්නේ සත්ත අන්තක්කල්ප විනාසයක් තමයි මේ අන්තක්කල්ප අවසානි තියෙන. අපි මේ ඉන්න මහා බද්්‍ර කල්පයේ 4වෙනි අන්තක් කල්පයන්න. ඔබ නිතර අහන අපි මේ ඉන්න 4වෙනි අන්තක් කල්පේ 4වෙනි අන්තක් කල්පය කියන්නේ අර මහා බද්්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්ප 64 තුළ තියෙන 4වෙනි එක. අපි ඉන්න 4වෙනි අන්තක් කල්ප. දැන් ඔබට ඕක තවත් තේරෙනවා මෙන්න මේ විග්‍රහය තුළ. අපි තේරුම් ගමු අපි අන්තක් කල්පය අපි ඉන්න මහා කල්පයට කියන්නේ මේ කල්පයට කියන්නේ බුදුවරු 5 නමක් පහළ වෙන කල්පයක් නිසා මහා බද්්‍ර කල්පය කියලා කිය. එතකොට මේ මහා කල්පයට කියන මහා බද්්‍ර කල්ප මේ කල්පය තුළ බුදුවරු 5 නමක් පහළ වෙන කලාතුරකින් තමයි. ලෝකයේ
සමහර කල්ප තියෙනවා බුදුවරු එක නමක් පහළ වෙන. සමහර කල්ප තියෙනවා බුදුවරු දෙනමක් පහළ වෙන. සමහර කල්ප තියෙනවා බුදුවරු 3 නමක් පහළ වෙන. කලාතුරකින් සමහර කල්පයක බුදුවරු 4 නමක් පහළ වෙනවා. උපරිම එකම කල්පයක් තුළ පහළ වෙන්නේ බුදුවරු 5 නමයි. ඒ 5 නමක් පහළ වෙන කල්පය තමයි මහා බද්ද කල්පය කියලා කියන්නේ. වැඩිපුරම ලෝකෙ තියෙන්නේ බුද්ධ ශූන්‍ය කල්ප. ඔය අන්තක් කල්ප 64 ඒවා හතරම ඉවර වෙන්නත් එක බුදු කෙනෙක්වත් ඒ මහා කල්පේ පහළ වෙන්නේ නැහැ. එවැනි කල්ප වලට කියන බුද්ධ ශූන්‍ය කල්ප කියලා. එතකොට පින්වතුනි අපි මේ ඉන්න මහා කල්පය තුල අපි මේ ඉන්න මහා බද්ද කල්පය තුල පළවෙනි අන්තක් කල්පේ මේ කල්පේ ආරම්භ වුණාට පස්සේ පළවෙනි අන්තක් කල්පේ. ඒ අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10 ඉඳන් වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. ඒ අසංඛ්‍යයට වැඩි වෙච්ච ආයුෂ අඩුවේගෙන ඇවිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40000 වෙච්ච තැන තමයි කකුසඳ කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මේ මහා බද්ද කල්පේ පළවෙනි අන්තක් කල්පේ. එහෙමනම් ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂණය අවුරුදු 40000ක් හැටියට තියෙන. අද අපිට හිතන්නවත් බෑ. ඒ ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා පළවෙනි අන්තක් කල්පේ විනාශ වෙනවා. එතනින් ජීවිත බේරෙන අයගෙන් දෙවනි අන්තක් කල්ප ආරම්භ වෙනවා. ඒ අයගෙන් කාලයක් යනකොට ටික ගුණධර්ම වැඩි වෙලා ආවිෂ වැඩි වෙලා ආයෙමත් අර අවුරුදු අසංඛ්‍යයට ආවිෂ වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච ආවිෂ අඩුවේගෙන ඇවිල්ලා මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 30000 වෙච්ච තැන කොණාගමන කියන බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙනවා. ඒ කියන්නේ මේ මහා බද්ද කල්පේ දෙවනි අන්තක් කල්පේ කොණාගමන බුදුහාඳුරු පහළ වෙනවා. එතකොට ඒ වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 30000ක් කියනවා. ඒකත් අපිට හිතා ගන්නවත් බෑනේ. ඒ ආයුෂත් ඊට පස්සේ අඩු වෙවි ඇවිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙලා දෙවනි අන්තක් කල්ප විනාශය සිද්ධ වෙනවා. එතනින් ජීවිත බේරෙනවා සුළු පිරිසකගේ. ඒ අයගෙන් තුන්වෙනි අන්තක් කල්පේ පටන් ගන්නවා. ආයමත් අර ඉතුරු වෙච්ච අයගෙන් පරම්පරාවට ආයුෂ වැඩි වෙවි ගිහිල්ලා යම් දවසක අසංඛ්‍යයට ආයුෂ වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච ආයුෂ අඩුවේගෙන ඇවිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000ට අඩු වෙච්ච තැන තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙන්නේ. කියන්නේ මේ මහා බද්ද කල්පේ තුන්වෙනි අන්තක් කල්පේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000ට අඩු වෙලා තුන්වෙනි අන්තක් කල්පේ. ඒ කියන්නේ අදට වඩා ගොඩක් වැඩි. හැබැයි අපිට හිතා ගන්නවත් බෑ. ඒ 20000 ආයුෂත් අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක් කල්පේ විනාශ වෙනවා. ඊට පස්සේ ජීවිතේ බේරගත් අයගේ පටන් ගත්තේ හතරවෙනි අන්තක් කල්පේ. ඔය හතරවෙනි අන්තක් කල්පේ දැන් ආය ආවිෂ වැඩි වෙවි අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. එහෙම අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච තැන ඉඳන් ආවිෂ අඩුවේගෙන ඇවිල්ලා මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 120ක් වෙච්ච තැන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා මේ මහා බද්ද කල්පේ හතරවෙනි අන්තක් කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට. එහෙමනම් ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මේ මහා බද්ද කල්පේ අර අන්තක් කල්ප 64 ඒවා හතරෙන් පළවෙනි අන්තක් කල්ප 64 හතරවෙනි අන්තක් කල්පේ තමයි පහළ වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු දහස් ගණන් තියෙන කාලෙක නෙමෙයි. මතක තියාගන්න දැන් අපිට අපේ නුවණින් මේවා තේරුම් ගන්න බැරි දේවල් තියෙනවා. ඒ තමයි මතක තියාගන්න අද අපි ඉන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පහළට පිරිහිච්ච කාලෙක. අද සාමාන්‍ය මිනිස්යන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 60 70 75 අතර. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120යි. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා.
අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටිය. ඒ කියන්නේ මීට වඩා එහෙනම් ආයුෂ ගොඩක් වැඩි. හැබැයි අවුරුදු දහස් ගණන් තිබ්බ කාලවල ලෝකෙ ගැන බුදුහාඳුරුව පෙන්නනවා දීර්ඝ ආයුෂ ඇති කාලවල සක්විති රජවරු ලෝකෙ පහළ වෙන. මේ මනුස්ස ලෝකෙ ආයුෂ අවුරුදු දහස් ගණන් තියෙන කාලවල දිවිය ලෝකවලට වඩා මනුස්සලෝක සැප බහුල වෙනවා. එහෙමනම් අද අපිට හිතාගන්නවත් බෑ දිවිය ලෝකවලටත් වඩා සැප බහුල මනුස්ස ලෝක ගැන තියෙනවා විස්තර. ඒ කාලවල මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු දහස් ගණන්. අහසින් යන රජවරු පුුණ්‍ය ඉරදි ඇති සේනා පිරිවරාගෙන යන සක්විති රජවරු ගැන සඳහන් වෙනවා. එහෙනම් අදා පිටේ වහීන. දැන් අපි තේරෙන තැනකට එන්න. අදා පින්න මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 100 පල්ලෙහාට පිරිහිච්ච තැනක. පින්වතුනි මේ අපි ඉන්නේ මතකතියාගන්න මේක භයානකකම තමයි අවුරුදු 100න් පහලට ආවිශ පිරිහෙනවා කියලා කියන්නේ බුදු හාමුදුරුව දේශනා කරනම් මහනෙන ලෝකෙ මිනිස්සුන්ගේ මනසේ බලවත්වෙන්න තියෙන්න පාපී අකුසල් බලවත්වෙලා. විකෘති කෙලෙස් 3ක් බලවත්වෙනවා. අධර්මරාගේ විෂම ලෝභය මිත්‍යා ධර්මය කියන ක්ලේෂයන් බලවත්වෙනවා මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 100 වෙනකොට. ඒ වෙනකොට මනුස්සයගේ මනසේ ඇතිවෙන්න තියෙන සියලු පාපී අකුසල් බලවත් වෙලා ඉවරයි කියෙන. ඒක ඇන මනුස්සේගේ ආවිශ අවුරුදු 100 වෙනකොට හිතේ ඇතිවෙන්න තියෙන සියලු පාපී අකුසල් බලවත් වෙලා ඉවරයි. ආය අමුතුවෙන් ඇතිවෙන්න දෙයක් නෑ. ඒ ඇතිවෙච්ච කෙලෙස් විකෘති වෙනවා අධර්මරාගේ එක විකෘතිය විෂම ලෝබය මිත්‍යා ධර්මය තුළ. එහෙම කෙලෙසුන්ගෙන් විකෘති වෙනකොට මිනිස්සු සත්තු වගේ වෙනවා කියනවා. මනුස්සලෝක අපායවල් වගේ. අවුරුදු 100න් පහලට පිරිහෙන්න මනුස්සලෝක අපායවල් වගේ වෙනවා. එහෙම නම් මතකතියාගට අදාපි ජීවත්වෙන්නේ මනුස්සලෝකෙ සුගතියක් වුණාට අපායක් වගේ මනුස්සලෝකෙක ඉන්නේ. දිවියලෝකයක් වගේ කාලෙක නෙවෙයි. අද මිනිස්සුන්ගේ කෙලෙස් වැඩි අකුසල් බලවත් වැඩි විකෘති ආසාවන් වැඩි මනුස්සලෝකයක්. ලෝකෙම එකිනෙකා අධර්මරාගෙන් විසමලෝබෙන් මිත්‍යා ධර්මයෙන් කෙලෙස්වලින් විකෘති වෙච්ච ලෝකයේ අපිමයින් මේ ආවිශත් පරම්පරාවට අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙන කාලයක් ගැන තියෙන. අවුරුදු 10ට මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙනකොට මිනිස්සු දවේශයෙන් ලේ පිපාසෙන් එකිනෙකා මරාගන්නවා කිය. මෘග සංඥා පහළ වෙලා මුර්ගසම් වරුසාවල් වැහැල ඔබහල ඇති දීගනිකායි චක්‍රවත්ති සීහනාද කියෙන සූට්‍ර බුදු හාන්දුරුව පෙන්නනවා ලෝකෙම ලේවි ලක් වෙලා සුළු පිරිසක් විතරක් තනි තනියෙන් හැංගිච්ච ටික දෙනෙක් එතකොට බේරිලා පස්වෙනි අන්තක් කල්ප පටන්ගන්න එතන. එතකොට මේ අපි ඉන්න 4 වෙනි අන්තක් කල්ප ඉවර වෙන්නේ මේ ආවිශ අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙලා මෘගසං වර්සාවල් වැහැල එකිනෙකා මරාගෙන ලෝකෙ ලේවි ලක් වෙලා ඉවරවෙන. ටික දෙනෙක් බේරෙනවා. ඒ බේරිච් අයගෙන් අරවගේ ආයමත් ආවිශ වැඩිවෙවී අවුරුදු අසංකේයට වැඩිවෙන කාලයක් එනවා. ඒ පස්වනි අන්තක් කල්ප. අසංකේයට වැඩිවෙච් ආවිශ අඩුවෙලා අවුරුදු 80,000 වෙනකොට තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළවෙන්. ඒ වෙනකොට සංක කියල සක්විති රජ කෙනෙක් ලෝකෙ පාලනය කරන කාලයක්. මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙන කාලෙ සාමාන්‍යෙන් මේ මහා බද්ධ කල්පේ අපි ඉන්න 4 වෙනි අන්තක් කල්පේ තොට මෛත්‍රී බුදු හාන්දුර පහළවෙන් 5 වෙනි අන්තක් කල්ප ඊළඟ අන්තක් කල්පේ. ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 80,000. ඒ 80,000 වෙන්නේ මේ තියෙන ආවිශ අවුරුදු 10ට අඩු වෙලා අන්තක් කල්ප විනාසයක් වෙලා ඒ ඉතුරු වෙනයගෙන් ආවිශ වැඩි වෙලා අවුරුදු අසංකේයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආවිශ අඩුවෙලා තමයි 80,000ට අඩුවේ. අන්න එතනදි තමයි මෛත්‍රී බුදු හාන්දුරුව පහළවේ. ඒනම් අපිට තේරෙනවා ඔය ටික තේරුම් ගත්තනං මෛත්‍රී බුදු හාන්දුරුව පහළ වෙන්න හෙට අනිද්ද පහළ වෙනවා නෙමේ. අද හෙට පහළ වෙනවත් නෙමේ. තව අවුරුදුවලින් ගත්තොත් කෝටි ප්‍රකෝටි බිලියන ගානකට එහා වැඩි කාලයක් යයි අපිට හිතාගන්නවත් බෑ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ තව අන්තක් කල්ප දැන් එතකොට 64න් පස්වෙනි අන්තක් කල්ප තමයි මෛත්‍රී බුදු හාන්දුරුව පහළවේ.
එතනින් පස්සේ තව අන්තක් කල්ප 59ක්ම තියෙනවා බුද්ධ ශූන්‍යව යන. අර වගේ අවුරුදු අසංකයට වැඩි වෙන ආය අඩුවෙලා අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙන අන්තක් කල්ප විනාශයක් වෙනවා. ආයි බේරෙන අයගෙන් වැඩි වෙලා අවුරුදු අසංකයටන ඔය විදිහ අන්තක් කල්ප 59ක් ගිය තැන ආයමත් පටන් ගන්නවා ලෝකෙ විනාස වෙවී යන අන්තක් කල්ප 64ක්. අර දෙවනි අන්තක් කල්ප 64. ඊට පස්ස විනාස වෙලා 64ක් තියෙන. ඊට පස්සේ ආයමත් ලෝකධාතුව සකස් වෙමින් 64ක් තියෙන. ඔය විදිහට තිබිලා අවසන් අර 64 හතරම ඉවර වෙච්ච තැන තමයි මහා බඩ්්‍ර කල්ප ඉවරවෙන්. එතනින් පස්සේ තව මහා කල්ප කීයක් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවද නැද්ද කියලා තාම විස්තරයක් දේශනාවක නෑ. මෛත්‍රී බුදු හාමුදුරු තමයි තව කල්ප කීයකින්ද ඊළඟට බුදු කෙනෙක් පහළ වෙන්න කියලා දේශනා කරන්න. එනිසා පිංහතුනි මේ අද ඔබට කියලදීපු දේශනාව ඔබ හොඳට අහගෙන හිටියන. ඔබ හොඳට තේරුම් ගත්තනම් මේ සංසාර ගමන ගැන මේ විශ්වය ගැන සසරි ස්වභාවය ගැන ඔබට විශාල බයක් උපදින. සංසාර බය ඇතිකරගත යුතුම්මයි. සසර බයක් නොදකින කෙනා ධර්මාවබෝධයට වීරිය වඩන්නේ නෑ. ඒ නිසා සංසාර බය ඇති කරගන්න. ඊළඟට ඔබට මං කියල දෙන්න ඉතාම වැදගත් කාරණය. ඒ තමයි දැන් ඔබ දන්නවා මේ කල්ප විග්‍රහය හොඳට තේරුනානං ඔබට තේරෙනවා අපි ඉන්න ලෝකයේ එපාම කරපු කාලෙක. මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100නුත් 15ට පිරිහිච්ච කාලෙක. කෙලෙස් වැඩි කාලෙක. අකුසල් බලවත් කාලෙක. අධර්මරාගේ විෂමලෝබයේ මිත්‍යා ධර්මයෙන් යුක්ත කාලෙක අපි මේ ඉන්නේ. මෙවැනි කාලෙක ලෝකෙ ස්වභාවික විපත් වැඩි වෙනවා. වසංගත රෝග වැඩි වෙනවා. ලේ පිපාසෙන් ඉන්න විකෘති මිනිස්සු වැඩි. මිත්‍යාදුෂ්ටික දේවල් ලෝකෙ වැඩි. ධර්මය දියුණු කරන්න අමාරුයි. හැබැයි අපිට අමාරුයි කියලා විකල්පයක් නෑ. ඒ නිසා මෙවැනි කාලෙක ඔබ රැකිය යුත්තේ ඔබේ ගුණධර්මවලින් මයි. වෙන ඔබට පිහිටක් නෑ. ඔබේ ගුණධර්මයෙන්මයි ඔබ රැකෙන්න්නට ඕට. පිංහතුනි ධර්මයේ තියෙනවා මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු දහස් ගණන්වල දෙවියන්ගේ පිහිට මනුස්සලෝකෙට තියෙනවා. දෙවිවරු මිනිස්සු අතර පෙනී ඉන්නවා දෙවියම් මිනිස්සුන්ට පිහිට වෙනවා. හැබැයි මිනිස්සුන්ගේ ආවිස පිරිහිලා අවුරුදු 100න් 15ට පිරිහෙනකොට මනුස්්‍යයන්ගේ කෙලෙස්වල ස්වභාවයක්ත් එක්ක දෙවියම් මනුස්්‍යයන්ගෙන් ඈත්වෙනවා. දෙවියන්ගේ රැකවරණය මනුස්සලෝකයට අහිමි වෙන්නේ මිනිස්සුන්ගේ ආවි සවුරුදු 100න් 15ට පිරිහෙන්න පටන්ගන්න තැනයිද. අද වෙනකොට ලෝකෙ දෙවියන්ගේ රැකවරණය අහිමි වෙච්ච ලෝකයක්. හැබැයි අපිට රැකෙන්න්න තියෙන්නේ ධර්මයෙන්මයි. ධර්මී හැසිරෙන කෙනා ධර්මයෙන් රැකෙනවා කියන්නේ ඒකයි. ඒ නිසා ඔබ මෙවැනි යුගයක මෙවැනි විපත් බහුල කාලෙක හොඳට පන්සිල් රකින්න. ඔබට ආරක්ෂාවෙන්න තියෙන එතනින් ඔබේ සීලේ පිරිසිදු කරගන්න. අමාරුයි අඩාඩා හරි සිල් රකින්න. ඒක ප්‍රතිඵල ඔබ කරායනවා. ඊළඟට පෙරපින අපි බලවත් කරගන්න දක්ෂ වෙන්නට ඕන. ඔබත් මමත් අපි කවුරුත් සසරි කරපු පින් තියෙනවා. ඒ පින් සමහර වෙලාට පරිසරයට අනුව විපාක දෙනවා. ඊළඟට සමහර පින් තියෙනවා යටපත් වෙලා තියෙන් ඒ පින මතු කරගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා පින මතු වෙන්න නං එකට අපි ධර්මය කියනවා උපන්නා වූ කුසල් දියුණු කරගන්න. නූපන් කුසල් උපදවන. උපන් කුසල් දියුණුවෙන් අපි කරපු පින් තියෙනවා. ඒ පින් බලවත් වෙන විදිහට පින නිතර නිතර සිහි කරන්න දක්ෂවේ. ඔබ දන්දීපු ඒවා ඔබ කරපු පින්කං සමහර වෙලා දැන් අපි දන්නවා මේ වසංගතයත් එක්ක ලෝකෙ පැතිරිලා යන ඔබට මේ කාලෙ වෙනද වගේ නිදහස පින්කං කරන්න බැරිවෙන්න ඇති. පහුගේ මාස කීපේම ලෝකෙ බොහෝ රටවල් ගත්තෝ. මිනිස්සු ඇඳරි නීතිය එක්ක මිනිස්සුන්ට වෙන දවගේ නිදහස වැඩ කරගන්න විදිහක් නෑ අසාවලට යන්න විදිහක් නෑ පින්කං කරන්න විදිහක් නෑ මිනිස්සුන්ට එකතු වෙන්න විදිහක් නෑ. හැබැයි ඔබ පෙර කරපු පින් ඔබ ජීවිතයේ දන්දීපු ඒවා පින්කංකරපය නිතර පිනම මෙනෙහි කරන්න. ඔබ දන්නවා ඉස්සර මිනිස්සු පින් පොත් තියාගෙන ඒ පින් සිහිකර කර බලවත් කර. ඒ වගේ ත්‍යාගානුස්සති ඒක භාවනාව. තමන් කරපු පින භාවනාවක් පසෙක් වඩන් ඒකට ධර්මී කියන්නේ ත්‍යාගානුස්සති භාවනාව. ඔබ භාවනාවක් හැටියට පින මෙනෙහි කර කර පින වඩන්න පුරුදු කරන්න.
මොකද මෙවැනි යුගයක පින කියන එක ඉතාම වැදගත්. පුඤ්ඥානි පරලෝකස්මින් පතිට්ටා හොත්ති පානින. පරලව සත්වයාට පිහිට පිළිසරණ පිණිස පවතින්නේ තමන් රැස් කරගත්ත පින. එනි සවබ නිතර ඔබේ පෙරපින බලවත් වෙන විදිහට කරපු පින් සිහි කරන්න. මං මේ වගේ පින්කරපු කෙනෙක් මං මේ වගේ පින්කරපු කෙනෙක් මගේ ජීවිතේ මං මේ තරම් පින්කරගත්තා මං මේ වගේ පින්කරගත්තා කියලා කරපු පින් නිතර නිතර මෙනෙහි කරන්න සිහි කරන්න බලවත් කරන්න. අලුතෙන් නිතර බුදුගුණ හිතන් අන්න නෝපන් කුසල් උපදිනවා. මෛත්‍රී භාවනා වගේ භාවනාවක් නිතර පුරුදු කරන්න. අන්න නෝපන් කුසල් උපදවනු අලුතෙන් කුසල් උපදවනු. කරපු පින් සිහිකරන්න උපන්නාව කුසල් බලවත්වෙනවා. ඒ විදිහට නිතර පින බලවත් කරගන්න. විශේෂෙන් ඔබේ සීලේ පිරිසිදු කරගන්න නිතර බුදුන් අදන්න තුනුරුවන් ගුණ සිහිකරන්න බුදුගුණ සිහිකරන්න මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් ඉදිනෙදා ජීවිතය පුරුදු කරගන්න පෙරකරපු පින්කන් නිතර සිහි කරලා ඒවා මෙනෙහි කර භාවනා වසයෙන් වඩලා පින බලවත් කරගන්න දක්ෂවෙන් පිනෙන් තමයි අපිට රැකවර. ඒ නිසා අපි දන්නවා මේ කාලය තුළ මේ වසංගතයත් එක්ක ලෝකෙ බොහෝ රටවල මිනිස්සු අසරණයි. හැබැයි මතකතියාගන්න පෙර පින්කරපු කෙනා මොන වසංගත මොන කරදර මොන විපත්තාවත් ඒ කෙනාට දානටික වරදින්න. කොහොම හරි රැකවරණයක් ලැබෙනවා. එයාට කොහොම හරි කෑමබීම ටික ආහාරපාන ටික ඉන්න හිටින්න ටික රැකවරණේ අමාරුම කාලෙක පවා එයාට ලැබෙනවා ඒ පෙර පිනේ. ඔබ සීවලී මහරහතන් වහන්සේ ගැන අහල ඇති. කැලේකට ගියත් දෙවියන් විමාන මවාගෙන දන් දෙනවා. කවදාවත් දාන ටික වැරදුන්නේ. ඒකට හේතුව සසර පින ඒ තරම් ප්‍රබලයි. යම් විපතක් වෙන්න පෙර දෙවිවරු මඟ පෙන්න්නනවා. දෙවියම් පිහිට වෙනවා. තමන්ව ආරක්ෂා කරලා දෙනවා. ඊට කලින් තමන්ව සුදුසු ආරක්ෂිත තැන්වලට දෙවියන් පිහිට වෙලා යොමු ඔබට මඟ පැහැදෙනවා. පිනෙන් තමයි ඔබවේ අරගෙනයන්. ඒ නිසා මෙවැනි කාලයක් තුළ පුළුවන් තරම් පින්කර අපි දකිනවා මිනිස්සුන්ගේ මනස විකෘති වෙන දේවල් ලෝක ඕන තර. දේශපාලන ප්‍රශ්න රට එකක් කෙනාට බැනගෙන දවේශයෙන් වෛරයෙන් ඊළඟට මිනිස්සු මේ එක වසංගතයක් ඉවර වෙනකොට එක්කෝ වර්ණ බේදවාදයක් කළු සුදු බේද වෙන්න පුළුවන් ජාති බේද වෙන්න පුළුවන් කුලබේද මොනවහරි ප්‍රශ්න ඇදගෙන ලෝකෙ මිනිස්සු වෛරයෙන් දවේශයෙන් ලෝකෙ පැටලි අකුසලේ පැත්තටම යනවා ඔබ රැකෙන්න. මේ වගේ වෙලාවක ඔබ මෛත්‍රිය පුරුදු කරන්න. බුදුගුණ සිහි කරන්න. ඔබේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගන්න. අප්‍රමාදී වෙන්න සසර බය මෙනෙහි කරන්න. ඔබට අද මේ කියලදීපු කල්ප විග්‍රහය හොඳට මෙනෙහි කරලා සංසාර බයක් උපදවාගන්න. ඔය කියපු කල්ප ගණන් සාරා සංකය කල්ප ගණන් සසර අපි කොහේ හරි අපායවල්වල වැටි ඔබත් මමත්තාව. හැබැයි අපිට වටිනා බුද්ධ ශාසනයක් දැන් ලැබිලා තියෙන. ලෝකෙ අමාරුම කාලෙක කෙලෙස් වැඩි කාලෙක අපි මනුස්ස ලෝක හිටියත් වටිනාමදේ බුද්ධ ශාසනය ලැබුණ මනුස්ස ජීවිතය ලැබුණ. අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න උත්සාහයක් ගන්න. එහෙම නැතිවුණොත් අපිට තවත් අනාගතයේ කෙලවරක් නොපෙනෙන අපාය වැටි යන භයානක ඉරනමකට වැටෙන්ට සිද්ධ වෙන. එහෙම නං ඔබ හැම දෙනාටමත් මේ ධර්මානු ශාසනාව තුළ අප්‍රමාදීව ධර්මයම දියුණු කරගන්න මාර්ගේම විවරවේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක්ම වේවා පිහිටම වේවා කියල අපි ආශිර්වාද කරන. එමනම් පිංහතුනේ මේ ධර්මත් ශ්‍රවණය ඩැස් කරගත් සියලුපි. සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාට මත් ලැබේවා කියල අපි ආශිර්වාද කරනු. අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ති දරන්නට යෙදුනේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන්නුවර පදිංචිව සිටින ඉන්ද්‍රාණි පියතිලක මෑණියන් විසින්. ඒ මෑණියන්ගේ අරමුණ තමයි මීට වසර 19කට පෙර අභාවක් ප්‍රාප්ත වූ කලාහේම පියතිලක ඒ ස්වාමයාට පින් අනුමෝදන් කිරීමත් මිය පරලවගිය AB කරුණාවතී මෑණියන් PH පිරිස් සිල්වා පියාණන් සිරිසේන සේනානායක
ශීලා සේනානායක කියනේ මියගිය දෙපළ හේමසිරි ගුණරත්න මහත්මා ඇතුළු වර්ග පරම්පරාගත සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කෙරේ. ඒ නම් සඳහන් කරපු ඥාතීන් වගේ ඔබ හැම දෙනා නම මිය පරලෝගිය සියලු ඥාතීන් සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලව ජීවිත සැපුවත්තේවා සුවපත්තේවා වහවහා සසර දුකින් අතමිදේවා කියල සාදු කියල ඥාතීන්ට පින්දෙන්. ඒවගේම ඉන්ද්‍රාණි පියතිලක මෑණියන්ට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය රැකවරණයම සැලසේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. චන්දනී පියතිලක දියනියට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ගායු සම්පත්තියම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒවගේම පවුලේ දියනිවරුන් වන දියනිවරුන් පුතනුවන් බෑනවරු ලේලිවරු මොනුබිරු මිනිබිරියන් ඇතුළු සියලු දෙනාටමත් කල්්‍යාන මිත්‍රයන් හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියෙන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒවගේ විශේෂෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිටින තුෂාරා ජයනෙති මහත්මියටත් නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කෙන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනය. තින් එහෙමනගේ හැම දෙනාටමත් ධර්මය ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසි ඔබ හැම දෙනාටමත් විශේෂෙන් පේස්බුක් පිටුව හරහා YouTube චැනල් හරහා සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත ලෝකයේ පුරාඉන්න මේ ධර්මය ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් අද මේ ධර්ම දේශනාවෙන් ධර්මශ්‍රවනයෙන් රැස් කරගත්ත පින ඔබ හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා ඔබ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියලපි ආශිර්වාද කරනවා. ඔහුම ඇඳගන්න. අභිවාදන සීලිස්ස නිච්චංවද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච්ච අතෝ නිබ්භාන සම්පත්ති මිනාතේ සමිච්චතු. හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා 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 හැම දෙනාටම තෙරුවන් සරණයි.